හොඳයි දුවලා පුතාලා නැවත වතාවක් අපි මෙසේ හමු වන්නේ අපි අවසාන වරට සාකච්ඡා කරමින් සිටි උත්තර සාකච්ඡාව එනම් 2017 උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව අවසාන වාර පරීක්ෂණය සඳහා ඉදිරිපත් කර ප්‍රශ්න පත්‍ර අංක 2 10 වසර ව්‍යාපාර හා ගිණුම්කන අධ්‍යයන. ඒ ප්‍රශ්න පත්‍ර අංක 2 අපි 6 වෙනි ප්‍රශ්නේ දෙවන කොටස දක්වා අපි කොටස් අපි මේ වෙන විටත් සාකච්ඡා කරලා අවසන් පිළිතුරු. එහෙමනම් අද මේ අපි ආරම්භ කරන්න සූදානම් වන්නේ 6 වෙනි ප්‍රශ්නේ 3 වෙනි කොටස සහ ඉතිරි පාඩම් කොටස් ටික සාකච්ඡා කරමින් අපි මේ ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡාව අද නිමා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. අපි බලමු 3 වෙනි කොටසෙන් අපෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද කියලා. 3 වෙනි කොටසෙන් කියන්නේ උසාන්ගේ සිල්ලර ව්‍යාපාරයේ 2017 අගෝස්තු මාසයට අදාළ ගැනුම් පහත දක්වා ඇත. මොනවද? 2017 8.2 ඉන්වොයිස් සංඛ්‍යා අපිට දීලා නැහැ. සැපයුම් කරු ලක්ෂාන් කිලෝග්‍රෑම් එකක් රුපියල් 110 බැගින් සීනි කිලෝ 10ක් ගත්ත බවක් සඳහන් වෙනවා. ඊළඟට එම සැපයුම් කරුගෙන්ම කිලෝග්‍රෑම් එකක් රුපියල් 150 බැගින් පරිප්පු කිලෝ 10ක් මිලදී ගත්තා. ඊට පස්සේ කියලා තියෙනවා මේ මිලදී ගැනීමට මේ මිලදී ගැනීමට 10%ක වට්ටමක් හිමි වෙනවා කියලා සඳහන් වෙනවා. හොඳයි. ඊළඟට 2017 8.21 දිල්සාන් කියන සැපයුම් කරුගෙන් පැකට් එකක් 300 බැගින් කිරිපිටි පැකට් 5ක් පැකට් එකක් 50 බැගින් සෝයා මීට් පැකට් 20ක් අරගෙන තියෙනවා. මේ මිලදී ගැනීමට වට්ටම 5%යි. ඒ කියන්නේ මුදල් වට්ටමක් මං හිතන්නේ අපිට ලැබිලා තියෙනවා 5%ක. අවශ්‍ය වන්නේ උසාන්ගේ ව්‍යාපාරයේ 2017 අගෝස්තු මාසයේ ගැනුම් ජර්නලය සකස් කරන්න කියලා. අපි දන්නවා ණයට ගැනුම් සිදු කිරීමේදී අපි නඩත්තු කරන මූලික සටහන් පොත තමයි අපි ගැනුම් ජර්නලය කියලා කියන්නේ. ගැනුම් ජර්නලය කියලා කියන්නේ. එහෙමනම් අපි ආකෘතිය මුලින්ම සකස් කරගමු. ගැනුම් ජර්නලය සකස් කිරීමේ ආකෘතිය. දිනය ඉන්වොයිස් අංකය සැපයුම් කරුගේ නම වටිනාකම මේක ගැනුම් ජර්නලය. හොඳයි. අපි එහෙමනම් අපි මේ ගණුදෙනු ටික සටහන් කරගමු. පළවෙනි ගණුදෙනුව සිද්ධ වෙන්නේ 8.12. ඉන්වොයිස් සංඛ්‍ය අපිට ලැබෙන්නේ නැහැ. ලක්ෂාන් වටිනාකම කීයද? අපි දන්නවා මෙතනදී අපිට වෙළඳ වට්ටමක් ලැබිලා නිසා අපිට ලැබිලා තින්නේ මේක වෙළඳ වට්ටමක් තමයි අපිට හිමි වෙලා තින්නේ. තාම ගෙවලා නැහැ. ඒක නිසා අපි බලමු ගණනය කරලා මේකේ වටිනාකම් කොහොමද කියලා. හොඳයි. අපි සීනි කොච්චර ගන්නවද? 110 ගානේ කිලෝ 10ක්. නේද? 110 වැඩි කිරීම 10 කියලා කියන්නේ 1100. නේද? 110 වැඩි කිරීම 10. 1100. හරිද? 150 ගානේ 10යි 1500යි. 150 ගානේ 10යි 1500යි. හරිද? හරි. දැන් දෙකේම එකතු කීයද? 2600. වට්ටම කීයක් ලැබෙනවද? 10%ක්. නේද? 10%ක් කියලා කියන්නේ වට්ටම අපිට කීයක් අඩු කරන්න පුළුවන්ද රුපියල්? 200
260ක්. එහෙම නේද? එහෙමනම් අපි බලන්නේ 2600න් 260ක් අඩු කරාම ඉතිරි ප්‍රමාණය තමයි අපි ගෙවන්නේ. 10න් 6ක් 4යි 5න් 2ක් 3යි 2යි 2340යි 2340යි. එහෙනම් වටිනාකම කීයද? 2340යි. මේ ආකාරයෙන්ම අපි දෙවෙනි ගණදෙනුවත් අපි බලමු වට්ටම කියලා. 300 ගානේ පැකට් 5යි කියන්නේ 1500යි. 300 වැඩ කිරීම 5 1500යි. ඒ වගේම 50 ගානේ පැකට් 20යි. නේද? 1000යි. 50 ඒවා 20ක් 1000යි. මුළු එකතුව 2500යි. වට්ටම කීයද? වට්ටම 105යි කියන්නේ 125යි. එවනම් 2500න් 125ක් අපි මෙතනම අඩු කරලා බලමු. එතකොට කීයක්ද? 10න් 5 5යි. මෙතන 7යි 3යි 2යි 2375යි 2600 2375යි. කවද්ද දිනේ 8:21 සැපයම් කරු දිල්ෂාන්. දිල්ෂාන් 2375 නෙවෙයි 2375යි 2340යි. හරි. දැන් අපි බලමු වෙනත් ගන්න දෙනු නැති නිසා ඊටමත් කුඩා ගාණක් අපි දැන් මේක එකතුව ගමු. මාසේ අන්තිමේ කීයද? 7යි 4යි 11න් 1 ඉතිරි 1යි 4යි 7යි 4715යි. 4715. එමනම් 4705 කියලා කියන්නේ අපි ඒක ගිනුමට මාරු කළා. හරි. හොඳයි. අපි එහෙමනම් දැන් අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ ප්‍රශ්න පත්‍රයේ අවසාන ගාන 7 වෙනි ගාන. චෙක් පතක් අගරු වීමට හේතු වී ඇති කරුණු දෙකක් සඳහන් කරා. මොකද අගරු වෙනවා කියලා කියන්නේ? අපි චෙක් පතක් කියලා කියන්නේ ජංගම ගිණුමක් නඩත්තු කරන පුද්ගලයෙකුට ලැබෙන සුවිශේෂී වරප්‍රසාදයක්. ජංගම ගිණුමේ මුදල් තැන්පත් කරලා අපිට පුළුවන් චෙක්පත් මාර්ගයෙන් ගෙවීම් සිද්ධ කරන්න. අපි චෙක් පතක් කියලා කියන්නේ බැංකුවට කරන අනකිරීමක්. අපගේ ගිණුම බැංකුවේ නඩත්තු කරන ජංගම ගිණුම ඒකේ තියෙන මුදල් භාවිතා කරලා මෙන්න මේ චෙක් පතේ සඳහන් මෙන්න මේ පුද්ගලයාට මෙන්න මේ ගෙවීම කරන්න කියන අනදීමක් තමයි සිද්ධ කරන්නේ චෙක් පතකින්. ඉතින් මේ වගේ ලැබෙන අනකට ගරු නොකරන්න හේතු වන යම් කාරණා ඇතම් අවස්ථාවල් වල අපිට බැංකුවල දක්නට ලැබෙනවා. අන්න ඒ වගේ ඒවා තමයි අහන්නේ. ඒ වගේ දෙකක්. පළවෙනි එක තමයි චෙක්පත අවිධිමත්ව ලියා තිබීම. උදාහරණයක් විදිහට චෙක්පත රුපියල් 5000කට ඉලක්කමින් දාලා අර අකුරෙන් ලියන්න ඕන තැන දානවා 5500යි කියලා. එතකොට බැංකුව දන්නේ නැහැ මේකේ හරි ගාන 5000ද 5500ද කියලා. එහෙම නේද? ඒක එක හේතුවක්. තවත් එකක් තමයි ජංගම ගිණුමේ ප්‍රමාණවත් මුදල් ශේෂයක් නොමැති වීම.
ඒ වගේ අවස්ථාවකත් බැංකුවට පුළුවන් ප්‍රතික්ෂේප කරන්න දෙවන කාරණය. අපිට ඕන තවත් එක කාරණයක් ලියන්න පුළුවන්. අත්සන ආදර්ශ අත්සනින් වෙනස් වීම. ඒ කියන්නේ මේ ජංගම ගිණුම ආරම්භ කරන අවස්ථාවේදී අපි අස්සම් කරනවා ආදර්ශ අස්සන මෙන්න මේ විදිහට තමයි අපි චෙක් පත්වල ලියන්නේ විශේෂයෙන් වංචාවල් වැළැක්වීම සඳහා. අයථා විදිහට චෙක් කොලයක් කඩාගෙන ගිහිල්ලා අපේ අස්සන වැරදියට හොර විදිහට ගහලා වෙලා මුදල් ගන්න කරන උත්සාහයන් ඉවත් කරන්න තමයි අපි ආදර්ශ අස්සනක් තියෙන කාඩ් එකක් බැංකුවේ තියාගෙන ඉන්නේ. එතකොට අපිට ඒක පරීක්ෂා කරලා බලන්න පුළුවන් සෑම චෙක් පතක්ම ලැබෙන අවස්ථාවක මේ ගිණුම ආරම්භ කරනකොට දැම්ම ආදර්ශ අස්සනයි මේ දැන් මේ චෙක් පතේ තියෙන අස්සනයි අතර වෙනසක් තියෙනවා කියලා. ඉතින් කාලයත් සමග මෙහෙම කරනකොට අස්සනේ යම්කිසි වෙනසක් තියෙන්න පුළුවන්. එහෙම වෙනසක් දැක්කොත් එහෙම බැංකු කළමනාකරු විසින් ඔහුට කියනවා අලුත් අස්සන යාවත් කාලීන කරන්න. එහෙම නැත්නම් ආයෙ අලුතෙන් කාඩ් එකක ආදර්ශ අස්සන පෙන්වන්න කියලා. කෙසේ වෙතත් බැංකුවට අයිතියක් තියෙනවා මේ වගේ අවස්ථාවක මේ ගෙවීම ප්‍රතික්ෂේප කරන්න. හොඳයි. එhmenan චෙක්පත් අගර වීමට හේතු වූ කාරණා අපි තුනක් මේ වෙනකොට සඳහන් කළා. ඊළඟ ප්‍රශ්නේ මොකක්ද? ශේෂ පිරික්සම තුලින් හෙළි නොවන වැරදි දෙකක් ලියන්න. ශේෂ පිරික්සම කියලා කියන්නේ අපි කලින් අභ්‍යාසයක් කළා මීට ඉස්සෙල්ලා ගානේදී ගිණුම් වල තියෙන ශේෂ අඩංගු ලේඛනයකට තමයි අපි කියන්නේ ශේෂ පිරික්සමක් කියලා. ඉතින් ව්‍යාපාරයේ ලෙජරේ තියෙන සෑම ගිණුමකම ශේෂයක් මේ ශේෂ පිරික්සමට අන්තර්ගත වෙනවා. එතකොට අපි අපේක්ෂා කරන ප්‍රතිඵලයක් තියෙනවා. මොකක්ද? මේ ශේෂ පිරික්සුමේ හර සහ බැර කියලා තීරු දෙකක් තියෙනවා. එතකොට අර ගිණුම් වල ශේෂයන් හර තියෙන ගිණුම් වල ශේෂයන් හර පැත්තෙත් බැර ශේෂයන් තියෙන ගිණුම් වල ශේෂයන් බැර පැත්තෙත් අපි සටහන් කරගත්තයින් පස්සේ අන්තිමට අපි මොකද කරන්නේ? මේ ශේෂයන් ටික අපි පහලට එක ශේෂයකට තනි ශේෂයකට අපි එකතු කරලා බලනවා මේ ශේෂයන් වල එකතුව කීයද කියලා. ඒ විදිහට අපිට එකතු තීරු දෙකක් එනවා. එතකොට මේ දෙකේ අවශ්‍යයෙන්ම එකතුව සමාන විය යුතුයි. ඇයි අපි එහෙම සමාන විය යුතුයි කියලා කියන්නේ? මේ ගිණුම් තැබීම අපි කරන්නේ ද්විත්ව සටහන් න්‍යායත් එක්ක. ද්විත්ව සටහන් න්‍යායත් එක්ක අපි යම්කිසි ගණදෙනුවක් සටහන් කරනකොට එක ගණදෙනුවක් අපි එක ගිණුමක හර කරනකොට ඒ හර කර ප්‍රමාණයට සමාන වෙන්න තවත් ගිණුමක හෝ ගිණුම් කීපයක බැර සටහන් අපි දාන්න ඕන එම වටිනාකමට. ඉතින් මේ ආකාරයෙන් සිදුවන ගණදෙනු දහස් ගණනක් තිබ්බත් අවසාන ප්‍රතිඵලය වෙන්න ඕන හර ශේෂවලට බැර ශේෂ සමාන වෙන්න ඕන. මොකද සෑම ගණදෙනුවක්ම අපි ගිණුම්ගත කරන්නේ මෙන්න මේ කියන ද්විත්ව සටහන් න්‍යායට අනුකූලව අනුගතව. ඒක නිසා අවශ්‍යයෙන්ම ශේෂ පිරික්සුමේ හර ශේෂයන් සහ බැර ශේෂයන් සමාන විය යුතුයි කියලා කියනවා. එතකොට මේ ප්‍රශ්නෙන් මොකක්ද අහන්නේ? ශේෂ පිරික්සුම තුලින් හෙළිදරව් නොවන වැරදි දෙකක් ලියන්න. ශේෂ පිරික්සුමක් අපි දකිනවා. ඒකේ සියලුම ශේෂයන් දාලා තිනවා. ගිණුම් දහස් ගණනක් තියෙන්න පුළුවන්. එකතුවත් අපි පරීක්ෂා කරලා බලනවා. එකතුවත් වාසනාවට සමාන වෙනවා. අපිට සතුටු වෙන්න පුළුවන්ද මේකේ තියෙන සෑම ගිණුමක්ම නිවැරදි කියලා? අපිට එහෙම උපකල්පනය කරන්න බෑ. මොකද ශේෂ පිරික්සමක හරශේෂ සහ බැරශේෂ සමාන වෙලා තිබ්බත් ගිණුම් කරන දෝෂයක් වරදක් තව දුරටත් තියෙන්න පුළුවන්. මං උදාහරණයක් කියන්නම්. අපි හිතමු අපි භාණ්ඩ විකුණනවා රුපියල් 10000ක්. හරි? භාණ්ඩ විකුණනවා 10000ක් අත්පිට මුදලට. එතකොට මේ 10000 ද්විත්ව සටහන මට කියන්න බලන්න මොකද්ද කියලා? මුදල් ගිණුම හර
රුපියල් 10000යි විකුණුම් ගිණුම බැර රුපියල් 10000යි. අපි මේ 10000 අපි ගිණුම් වල ලියනකොට වැරදීමකින් අපි ලක්ෂයයි කියලා ලියනවා, හරපැත්ත බැර පැත්තත් ලක්ෂයයි කියලා ලියනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? ඇත්තටම වෙලා තියෙන ගණදෙනුව 10000යි. ඒ වුණාට අපි ගිණුම් පොත්වල ලියන්නේ ඒක ලක්ෂයයි කියලා. ඒකේ දිත්ත සටහන් හරියන්න අපි හර කරන්නෙත් ලක්ෂයයි, බැර කරන්නෙත් ලක්ෂයයි. ඔන්න එක වරදක්. තවත් වරදක් තමයි මේ ලක්ෂය අපි දෙපාරක් ගිණුම්ගත කරනවා. වැරදිලා එක්කෙනෙක් ගිණුම්ගත කරනවා ලක්ෂයයි කියලා, තවත් එක්කෙනෙක් ආයෙත් ලක්ෂයක් මේකටම දානවා. ඔන්න දෙපාරක් ලක්ෂය හර වෙලා ලක්ෂය බැර වෙලා. නැවත වතාවක් ශේෂ පිරික්සම තුලනේ වෙනවා. නමුත් ගිණුම් කරන දෝෂයක් තියෙනවා. එකම ගණදෙනුව දෙවතාවක් සටහන් වෙලා. තවත් වරදක් තමයි අපි හිතමු අපි වියදමක් කරනවා දුරකථන වියදම. දුරකථන වියදම අපි ගෙව්වයින් පස්සේ අපි දන්නවා වියදමක් කරොත් ඒක ගිණුමේ හර වෙන්න ඕන, මුදල් ගිණුම බැර වෙන්න ඕන. අපි දුරකථන වියදම් අපි විදුලි ගිණුමට හර කරනවා. ඊට පස්සේ මුදල් ගිණුම බැර කරනවා. දිත්ත සටහන් හරි. මොකක් හරි ගිණුමක් හර වෙලා තව ගිණුමක් වැඩ. නමුත් වැරදි ගිණුමට තමයි ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේ ආකාරයෙන් ශේෂ පිරික්සුමක් තුලණය වුණත් ගිණුම් කරන දෝෂයන් පවතින බව අපිට මනාව පැහැදිලි වෙනවා. එහෙමනම් අපි ශේෂ පිරික්සුම තුලින් හෙළිදරව් නොවන වැරදි දෙකක් තමයි අපිට අඩුම ගානේ ලියන්න කියන්නේ. පළවෙනි එක තමයි ගනුදෙනුවක් සම්පූර්ණයෙන්ම පොත්වලින් මග හැරීම. ඔන්න මං අලුත් කාරණයක් තමයි දැන් ලියන්නේ. සම්පූර්ණයෙන්ම මූලික පොත්වලින් මග හැරීම. එතකොට ඒ ගණදෙනුව ශේෂ පිරික්සුමට එන්නෙම නැහැ. මූලික පොත් වලින් මග හැරෙනවා. තවත් දෝෂයක් තමයි අපි ඔය කතා කරපු වලින් බලමු. ගනුදෙනුවේ වටිනාකම වෙනස්ව ගිණුම්ගත වීම, ගනුදෙනු වැරදි ගිණුම් වල සටහන් වීම, අර අපි ඉස්සෙල්ලා කතා කරා වගේ තවත් අතිරේක කාරණයක්, එකම ගණදෙනුව දෙවරක් ගිණුම් ගත වීම. මේ කුමන ආකාරයේ වරදක් ගිණුම් වල සිදු වෙලා තිබුණත් ශේෂ පිරික්සුම සමානව තුලණය වෙලා තියෙනවා හර සහ බැර ශේෂයන්. නමුත් තව දුරටත් මේ වගේ දෝෂ තියෙනවා. මේ දෝෂ හඳුනගෙන මේවා නිවැරදි කරන කල් අපේ ගිණුම් කරන තොරතුරු නිවැරදි වෙන්නේ නැහැ. හොඳයි. දෙවන කොටස. 2017 ඔක්තෝබර් මාස 31 වන දිනට නිලවීරගේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ දැක්වෙන හර ශේෂය රුපියල් 14000යි. ඔක්තෝබර් මාස 31 වන දින හර ශේෂය. එදිනට බැංකුවෙන් ලද බැංකු ප්‍රකාශයට අනුව ශේෂය වෙනස් වුණාලු. ශේෂය අපි දන්නේ නැහැ. වෙනසට හේතු ටික නම් අපිට දීලා තියෙනවා. මොනවද? බැංකුව විසින් අය කර ඇති බැංකු ගිණුමේ සටහන් වූ බැංකු ගාස්තු රුපියල් 1200යි. බැංකුව අය කරලා ව්‍යාපාරයේ බැංකු ගිණුමෙන් තාම මේවා වියදමක් විදිහට පෙන්නලා නැහැ. අපි දැනගන්නේ බැංකු ප්‍රකාශය දැක්කයින් පස්සේ. ඊළඟ වෙනසට හේතු වන හේතුව. නිකුත් කළ නමුත් ඔක්තෝබර් මාසය තුල ගෙවීමට ඉදිරිපත් නොකළ චෙක්පත් වල වටිනාකම
3600යි. ව්‍යාපාරයේ විවිධ වූ චෙක්පත් දීලා ඒ මුදල් ගෙවීම් කරන්න තියෙන පාර්ශ්වයන් වෙත අපි චෙක්පත් නිකුත් කරන්න පුළුවන්. වියදම් වලට චෙක්පත් දෙන්න පුළුවන්. ණය හිමියන්ට චෙක්පත් දෙන්න පුළුවන්. ඒ වගේ චෙක්පත් ලැබුණු පුද්ගලයන් ඔවුන්ගේ බැංකුවට මේ ගිහිල්ලා මේ චෙක්පත් තැන්පත් කරලා මේ චෙක්පත් අර නිකුත් කර ආයතනයෙන් තමාගේ බැංකු ගිණුමට ලබා ගැනීමට වැඩපිළිවෙලක් සකස් කළා නැත්නම් අපේ ගිණුමේ වැඩි ශේෂයක් තියෙනවා බැංකුවේ නිකුත් කර චෙක්පත් නිසා බැංකුවේ වැඩි ශේෂයක් තියෙනවා අපේ ගිණුමේ ශේෂය අපි අඩු කරලා පෙන්නන්නේ මොකද චෙක්පතක් නිකුත් කළ වහාම එම මුදල් අපේ ගිණුමෙන් ඉවත් වුණා කියන උපකල්පනය මත අපි බැංකු ගිණුම බැර කරලා තමයි මේ චෙක්පත් නිකුත් කරන්නේ. නමුත් ඇත්තටම බැංකුවට ගියොත් එහෙම බැංකුවට තාම මේ මුදල් ඉදිරිපත් මේ චෙක්පත් ඉදිරිපත් නොවිච්ච නිසා මේ මුදල් ටික තාමත් බැංකුවේ බැංකු ගිණුමේ රඳා පවතිනවා. ඒක නිසා වෙනසක් තියෙන්න පුළුවන්. ඒ ආකාරයෙන්ම ව්‍යාපාරයේ විසින් දෙන ලද ස්ථාවර නියෝග අනුව ගෙවූ රක්ෂණ වාරිකය 1500. අපිට ස්ථාවර නියෝග දෙන්න පුළුවන් මාසය අන්තිමේ හැමදාම මේ මුදල මෙන්න මේ ආයතනයට ගෙවන්න යන ආදී වශයෙන්. ඉතින් ඒ දවස එනකොට බැංකුව කොහොමත් ඒ ස්ථාවර නියෝගය ක්‍රියාත්මක කරනවා බැංකුවේ වාසිදායක ශේෂයක් තිබ්බොත්. ඊළඟ වෙනසට හේතුව තමයි තැන්පත් කළ නමුත් ඔක්තෝබර් මාසය තුල නිෂ්කාසනයේ නො චෙක්පත් වල වටිනාකම 5000යි. අපේ ණය ගැතියෝ අපිට මුදල් ගෙවනවා මුදල් නෙමෙයි චෙක්පත් මාර්ගයෙන් ගෙවීම් සිද්ධ කරනවා. අපි මේ චෙක්පත් ටික ඒකේ මුදල් අපේ ගිණුමට ගෙන්න ගන්න නම් අපි බැංකුවට ගිහලා චෙක්පත් ටික තැන්පත් කරන්න ඕන. එහෙම තැන්පත් කරලා ඒවා නිෂ්කාසන ක්‍රියාවලියට යොමු කරලා ඒ මුදල් ටික ඒ චෙක්පත නිකුත් කරපු ගනුදෙනුකරුගේ බැංකු ගිණුමෙන් ඉවත් වෙලා අපේ ගිණුමට එන්න යම්කිසි කාල ප්‍රමාදයක් තියෙනවා. ඉතින් ඒ වගේ නිෂ්කාසනයේ නො චෙක්පත් තිබ්බොත් එහෙම අපේ බැංකු ගිණුමේ වැඩි ශේෂයක් පෙන්වන අතර බැංකුවේ ඇත්තටම තියෙන ශේෂය ඊට වඩා අඩු ශේෂයක් විදිහට තමයි පෙන්වන්නේ. අවසාන වශයෙන් ව්‍යාපාරයේ වෙනුවෙන් බැංකුවට ඍජුවම ලැබී ඇති ලාභාංශ රුපියල් 800යි. ඒ වගේ ජංගම ගිණුමක් තියෙනකොට අපිට ඒ ගිණුම දීලා තියෙන්න පුළුවන් අපේ ගනුදෙනුකරුවන්ට කෙලින්ම ඒ ගිණුමට තැන්පත් කරලා අපිට දන්වන්න කියලා. හොඳයි. මෙන්න මේ කියන කාරණා පහ තමයි අපේ වෙනසට හේතුව විදිහට අපි හඳුනගන්නේ. හොඳයි. මොකද්ද අපෙන් කියන්නේ 2017 10/31 වන දිනට බැංකු ගිණුමේ ශේෂය සංශෝධනය කරන්න. බැංකු ගිණුම සංශෝධනය කරන්නලු අවශ්‍ය නම් අවශ්‍යතාවයක් තියෙනවා නම් ඊළඟට කියනවා 10/31 වන දිනට බැංකු සැසඳුම් ප්‍රකාශය පිළියෙල කරන්න කියලා. අපි එහෙමනම් මේ ගාන අපි දැන් හදන්න උත්සාහ කරමු. අපිට මුලින්ම කියන්නේ ආ කොටසෙන් කියන්නේ බැංකු ගිණුම සංශෝධනය කරන්න කියලා. හොඳයි. බැංකු ගිණුම සංශෝධනය කරන්න නම් අපි ඉස්සෙල්ලම බලමු බැංකු ගිණුමේ ශේෂය කොච්චර තියෙනවද කියලා. නිලවීරගේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ හර ශේෂය 14000යි. අපි බැංකු ගිණුම එනම් සකස් කරගමු. මෙන්න බැංකු ගිණුම. බැංකු ගිණුම ශේෂය කීයද? 10/31 ශේෂය. නේද? 10/31 වාසිදායක ශේෂයක් 14000යි. ඔන්න බැංකු ගිණුමේ ශේෂය. ඕකට වඩා වෙනස් ශේෂයක් තමයි තිබ්බා කියන්නේ කොහේද? බැංකුවේ තිබ්බ ශේෂය වෙනස් වුණාලු. ඒ වෙනසට හේතු ටික තමයි මේ ගොඩක් අපිට මේ විදිහට ලිස්ට් එකක් දීලා තියෙන්නේ. හොඳයි. දැන් අපිට තියෙන්නේ මේකෙන් කියන්නේ බැංකු ගිණුමේ ශේෂය සංශෝධනය කරන්න කියලා. මේ විදිහට වෙනස්කම් අපිට දීලා තිබ්බට මේ හැම වෙනස්කමක්ම අපි බැංකු ගිණුමේ සංශෝධනය කරන්න යන්නේ නැහැ. සංශෝධනය කරන්න අපි තෝරගන්නේ ගණදෙනු කීපයක් විතරයි. අපි බලමු එහෙම සංශෝධනය කළ යුතු ගණදෙනු මොනවද කියලා. අපි එකින් එක යමු. බැංකුව විසින් අය කර ඇති බැංකු ගිණුමේ සටහන් වූ බැංකු ගාස්තු 1200යි.
බැංකු ගාස්තුවක් කියලා කියන්නේ බැංකුව මොන හරි චෙක් පතක් නිකුත් කරලා හරි වෙනත් සේවාවක් සඳහා හරි අය කරපු ගාස්තුවක්. ඒතර බැංකුවට ඒක කරන්න අයිතියක් තියෙනවා. ඒ වගේ ගාස්තුවක් අයින් කළොත් අපි ඒක තාම දන්නේ නැහැ. බැංකු ප්‍රකාශය දැක්කන් පස්සේ තමයි අපි දන්නේ මේ වගේ ගාස්තුවක් බැංකුව අයින් කරලා කියලා. එහෙනම් අපිත් ඒක වියදමක් විදිහට බැංකු ගිණුමේ ශේෂයෙන් අයින් කරන්න ඕන. මොකද බැංකුව ඒක දැනටත් කපාගෙන අඩු ශේෂයක් පෙන්වන නිසා අපිත් අපේ බැංකු ගිණුමිනුත් ඒ ගණදෙනුව අපි පෙන්වන්න ඕන. බැංකු ගාස්තු කියලා 1200ක් අපි ඉවත් කරන්න ඕන. හොඳයි. අපි එහෙනම් බලමු බැංකු ගාස්තු ඒ දිනේට බැංකු ගාස්තු රුපියල් 1200. අපි බැංකු ගිණුමෙන් ඒක අඩු කරනවා කියලා කියන්නේ බැංකු ගිණුම බැර කරනවා රුපියල් 1200ක්. ඔන්න අපි මෙන්න මේ පළවෙනි වෙනස අපි දැන් සටහන් කරගෙන තියෙන්නේ ව්‍යාපාරයේ ගිණුම් වල. ඒ කියන්නේ තව දුරටත් මේක නිසා වෙනසක් ඇති වෙන්නේ නැහැ. මොකද මේ වෙනුවට අපි බැංකු ගිණුම අපි සංශෝධනය කරගන්න නිසා. අපි දෙවැනි එක බලමු. නිකුත් කළ නමුත් ඔක්තෝබර් මාසය තුල ගෙවීමට ඉදිරිපත් නොකළ චෙක් පත්. මේකෙන් අපි බැංකු ගිණුම සංශෝධනය කරන්න ඕනද? නැහැ. ඇයි මේවා නිවැරදි ගණදෙනු. අපි චෙක් පතක් නිකුත් කරනවා. එතකොට මේ චෙක් පත ලබන පුද්ගලයා ඉදිරි දවස් කීපය තුල අනිවාර්යයෙන්ම මේ චෙක් පතේ මුදල් ටික තමන්ගේ ගිණුමට එක් රැස් කරගන්න. අපේ ස්ථිර විදිහටම ගිය වියදම් හෝ ගෙවීම් තමයි මේවා. එහෙමනම් తాවකාලිකව බැංකු ගිණුමේ අපේ වෙනසක් තිබ්බට ප්‍රශ්නයක් නැහැ. ඒ වෙනසක් තියෙන එක අපි බැංකු සැසඳුම් විස්තරයෙන් අපිට පෙන්වන්න පුළුවන්. අපේ ශේෂය මෙච්චරයි. නමුත් මේකේ චෙක්පත් ටිකක් තියෙනවා නිකුත් කරලා තාම ගෙවීමට ඉදිරිපත් නොකරපු චෙක්පත්. ඒක නිසා බැංකුවේ ශේෂය මීට වඩා වැඩි ශේෂයක් තියෙන කියලා අපි සැසඳුම් ප්‍රකාශයේ මේ ටික පෙන්වන්න පුළුවන්. ඒක නිසා මේක බැංකු ගිණුම සංශෝධනය කරන්න අපි ගන්නෙ නැහැ. ඊළඟට අපි බලමු ව්‍යාපාරයේ විසින් දෙන ලද ස්ථාවර නියෝග අනුව ගෙවූ රක්ෂණ වාරිකය. මේ රක්ෂණ වාරිකයේ දැන් ඔන්න බැංකුවෙන් අපි දැනටමත් ගෙවලා තියෙන්නේ. ඒක හන්ද බැංකු ගිණුමේ ශේෂය අඩු ශේෂයක්. එතන මේක ව්‍යාපාරයේ වියදමක්නේ. ඒ වියදම දැන් බැංකුව සිද්ධ කරලා අවසන්. අපි මේක තාම දැනන් හිටියේ නෑ. බැංකු ප්‍රකාශය මගින් අපි මේක හඳුන ගන්නවා දැන් වියදම සිද්ධ වෙලා තියෙන්නේ කියලා. එහෙමනම් බැංකුවෙනුත් අයින් වෙච්ච හන්දා අපි දැන් කරන්නේ ස්ථාවර නියෝග රක්ෂණ වාරිකය කියලා අපි 1500ක් මේක අපි මුදල් ගිණුමෙනුත් අපි බැංකු ගිණුමෙනුත් රක්ෂණ වාරිකය කීයක්ද ගාන රක්ෂණ වියදමක් දරනවා රුපියල් 1500යි. 1500යි අපි ඒක වියදමක් විදිහට හඳුනගන්න. දැන් මොකද වෙන්නේ? බැංකු ගිණුමත් අපි අඩු කරලා තින්නේ. ඒ වගේම බැංකුවේ තියෙන බැංකුවෙත් ඇත්තටම මේ ශේෂය අඩු වෙලා තියෙනවා. දැන් අපි දෙකොල්ල සමාන වෙලා මෙන්න මේ මුදල් බැංකු ගිණුම සංශෝධනය කිරීමත් සමග තවදුරටත් වෙනසක් මේ හේතුව නිසා තියෙන්න විදිහක් නැහැ. හොඳයි. ඊළඟ එක මෙන්න මේ ගන්න දෙනවා. මොකක්ද? තැන්පත් කළ නමුත් නිෂ්කාසනයේ නොවු චෙක්පත්. අපේ ණය ගැතිව අපිට චෙක්පත් දීලා අපි ඒවා බැංකුවේ ගිහලා තැන්පත් කරලා තව දවස් දෙක තුනකින් බැංකුවට මේවා නිෂ්කාසන වෙලා ආවොත් අපි දෙකොල්ලගේ පොත්පත් සමාන වෙනවා. ඒ නිසා මේ වගේ දේවල් මේක ස්ථිර ගණදෙනුවක් නිසා මේ වගේ දේවල් අපි බැංකු ගිණුම නැවත වතාවක් සංශෝධනය කරන්නේ නැහැ. අර අපි චෙක්පත ලැබෙන අවස්ථාවේදීම මුදල් ලැබිච්ච විදිහට අපි ඒ වෙලේම අපි බැංකු ගිණුම හර කරනවා. නමුත් ඇත්තටම තාම බැංකුවට මේ සල්ලි ටික ලැබිලා නැහැ. නමුත් තව දවස් දෙක තුනක් හතරක් යනකොට අපි දෙකොල්ල සමාන වෙනවා. ඒකන්ද මේ අසමානතාවය අපි බැංකු සැසඳුම් විස්තරයෙන් පෙන්නනවා. අපේ ශේෂයන් දෙක වෙනස්. ඒකට හේතුව තමයි මෙන්න මේ වගේ චෙක්පත් ටිකක් තියෙන නිසා අපේ ශේෂය වැඩි බැංකුවේ ශේෂය අඩුයි කියලා අපි සැසඳුම් ප්‍රකාශයෙන් අපි පෙන්නනවා. හොඳයි. ඒක නිසා අපි මේක තාම අපි ගැලපුමක් කරේ නැහැ. අවසාන වශයෙන් ඍජු ප්‍රේෂණ. ඍජු ප්‍රේෂණ කියලා කියන්නේ අපේ ණය ගැතියෙක් නැත්නම් අපේ ලාභාංශයක් කෙලින්ම
අපේ බැංකුවට ප්‍රේෂණය කරලා. එහෙමනම් ලාභාංශයක් ලැබුණා කියලා කියන්නේ අපේ ව්‍යාපාරේත් අපිට පුළුවන් මේ ලාභාංශය සඳහන් කරගන්න. නේද? ලාභාංශ කියලා. ලාභාංශ කියලා රුපියල් 800ක් අපි සටහන් කරගත්තොත් අපි දෙගොල්ල සමාන වෙනවා. හරි? ඒක නිසා අපි දැන් සංශෝධනය කරන්න පුළුවන් සෑම ගණදෙනුවක්ම අපි දැන් සංශෝධනය කරලා අවසන්. අපිට ඉතිරි වෙලා තියෙන්නේ ගැලපුම් කරපු නැති සටහන් දෙකක් විතරයි. නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක්පත් සහ තැන්පත් කළ නමුත් නිෂ්කාසනය නොවූ චෙක්පත් කියන එක. එහෙමනම් අපිට දැන් පුළුවන් සංශෝධිත බැංකු ගිණුම අපිට තුලනය කරගන්න. හොඳයි. අපි බලමු දැන් අලුත් ශේෂය කීයක්ද කියලා. 14800යි 14800යි අපි බලමු 14800න් අඩු කරලා 1200යි 1500 කියන්නේ 2700ක් 2700ක් කීයෙන්ද 14800න් අපි අඩු කරනවා 2700ක් සංශෝධිත බැංකු ශේෂය කීයද 12100යි 12100යි ශේෂය පහළට ගෙන ගියා 12100යි අලුත් ශේෂය ඉදිරියට ගෙනාවා. මේ අපි සමාන කරගත්තා අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ සටහන් නොවෙච්ච බැංකුවේ සටහන් වෙච්ච ඒ ගණදෙනු ටික අපි බැංකු ප්‍රකාශයේ ඔස්සේ හඳුනගෙන අපි අපේ ව්‍යාපාරයේ ලෙජරේ තියෙන බැංකු ගිණුම සංශෝධනය කරයින් පස්සේ අපිට ලැබෙන ශේෂය තමයි මේ තියෙන්නේ. මුලින් තිබ්බේ 14000ක් ඊට පස්සේ ඒකට ලාභාංශ ලැබිලා යම් යම් ගාස්තු ටිකක් අය කරගත්ත නිසා මේ ශේෂය යම් කිසි වෙනසකට භාජනය වෙනවා 12100ක්. දැන් මේ ගානේ අපේ කොටස් දෙකක් ඇහුවා. එකක් තමයි බැංකු ගිණුම ශේෂය සංශෝධනය කිරීම. මේ පාර්ට් එක හරි. දැන් අපිට තියෙන්නේ 2017 10/31 වන දිනට බැංකු සැසඳුම් ප්‍රකාශය පිළියෙල කරන්න. ඇයි එහෙම කරන්නේ? අපි දන්නවා තාමත් අපි දෙගොල්ලගේ ශේෂය සමාන නෑ කියලා. ඇයි අසමානතාවයට බලපාන ගණදෙනු දෙකක් තාමත් අපි අතින් නිවැරදි වෙන්නේ නැතුව මේ විදිහට තියෙනවා. ඒ නිසා අපේ ශේෂයයි බැංකුවේ තියෙන ඇත්තම ශේෂයයි වෙනස් වෙනවා. නමුත් අපි කිව්වා මෙන්න මේ ගණදෙනු වල බලපෑම අපි සංශෝධනය කරන්න යන්නේ සසඳනවා කියලා. අපේ ශේෂය කොහොමද වෙනස් වෙන්නේ බැංකුවේ තියෙන ශේෂයෙන් අපි ඒක පෙන්නනවා. ඒකට හේතු එකක් තමයි අපේ නිකුත් කළ චෙක්පත් තාම ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක්පත්. එතකොට අපේ බැංකු ගිණුමේ ශේෂය අපි අඩු කරලා තියෙනවා ඊට වඩා වැඩි ශේෂයක් ඇත්තටම බැංකුවේ තියෙනවා කියන්නේ අපි කරන්නේ අපේ ශේෂයට මේක එකතු කරලා පෙන්නනවා. අන්න ඒ විදිහට සැසඳීමක් කරලා අපි මේ දෙක මේ වෙනස්කම අපි සාධාරණීකරණය කරන එක තමයි අපි අවසාන පීවරින් කරන්නේ. අපි එහෙමනම් දැන් හදමු බැංකු සැසඳුම් ප්‍රකාශය. බැංකු සැසඳුම් ප්‍රකාශය මෙන්න මේ විදිහට අපි ආකෘතිය සකස් කර ගන්නවා. හොඳයි. අපි බලමු පටන් ගන්නේ සංශෝධිත බැංකු ශේෂය. කීයද? 12100යි. 12100. ඔන්න මේ පෙන්වන්නේ ව්‍යාපාරයේ ලෙජරේ බැංකු ගිණුමේ ශේෂය. මීට වඩා වෙනස් ශේෂයක් තමයි ඇත්තටම බැංකුවේ තියෙන ශේෂය. අපි මේ ශේෂය හොයාගන්න නම් අපි මොකද කරන්නේ? අපි දැන් සලකා බලන
වෙනස තමයි නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවු චෙක්පත්. මේ මාසේ අන්තිම දවස වෙන විට මේවා බැංකුවට මේ චෙක්පත දීලා සල්ලි ටික අරන් ගිහලා නැහැ. හැබැයි අපේ ව්‍යාපාරයෙන් අපි මේක ගෙව්ව විදියට අපි කපලා තමයි තියෙන්නේ. ශේෂය අඩු කරගෙන. එහෙමනම් කාගේ ශේෂයද වැඩි? ව්‍යාපාරයේ මේක ගෙව්ව විදිහට අපි ශේෂය අඩු කරගෙන තියෙනවා. ඇත්තටම බැංකුවේ තියෙන ශේෂය එහෙමනම් මීට වඩා වැඩි ශේෂයක්. ඇයි තාම මේ කස්ටමර්ස්ලා ඒ සල්ලි ටික ඉල්ලලා නැහැ. තාම ඒ සල්ලි ටික බැංකුවේ තියෙනවා. එහෙමනම් බැංකුවේ ශේෂය වැඩි රුපියල් 3600කින් නේද? 3600කින් වැඩි. එහෙමනම් අපි මොකද කරන්නේ? එකතු කරනවා. අපි දැන් හොයන්නේ බැංකුවේ ශේෂය තමයි මේ පැත්තෙන් පෙන්වන්න හදන්නේ. ඒක නිසා මේ ශේෂයට අපි 3600ක් එකතු කරා නම් නේද? එකතු කළා නම් අපිට බැංකු ගිණුමේ ඇත්තටම තියෙන ශේෂය හොයාගන්න පුළුවන්. එකතු කළා මොකද්ද? නිකුත් කළද ගෙවීමට ඉදිරිපත් no check. ඒ වටිනාකම අපේ ශේෂයට එකතු කරොත් තමයි බැංකුවේ තියෙන ශේෂය අපිට පෙන්වන්න පුළුවන් වෙන්නේ. ඔන්න එක කොටාසයක්. එහෙමනම් අපි ඒක එකතු කරලා පෙන්නනවා. එහෙමනම් 15700යි. ඔන්න අලුත් ශේෂය 15700ක් තමයි බැංකුවේ තියෙන්න ඕන ශේෂය. අපේ තියෙන 12100යි මේ නිකුත් කළ චෙක් ටික අපි කපාගෙන තමයි ඒක පෙන්නලා දෙන්නේ. නමුත් තාම මේ චෙක් පත් ටික බැංකුවෙන් ඉල්ලලා නැති නිසා බැංකුවේ ශේෂය වැඩි 15700යි. හැබැයි තාම අපිට කියන්න බෑ මේක සම්පූර්ණයි කියලා. මොකද තවත් තියෙනවා තැම්පත් කළ නමුත් නිෂ්කාසනයේ නොවු චෙක්පත් 5000යි. නේද? අපි දැන් මේ 5000 මේ ශේෂය ඇතුලේ තියෙනවා හරියට අපිට සල්ලි ආවා වගේ. හැබැයි බැංකුවට තාම මේ සල්ලි ටික ගිහිල්ලා නැහැ. ඇයි නිෂ්කාසන ක්‍රියාවලිය තාම සම්පූර්ණ වෙලා නැහැ. එhmenan බැංකුවේ ශේෂය මීට වඩා අඩුයි. එහෙමනම් අපි මොකද කරන්නේ? අඩු කළා මොකද්ද? තැන්පත් කළද නිෂ්කාසනය එහෙම නැත්නම් උපලබ්ධි නොවු චෙක්පත්. නිෂ්කාසනය නොවු චෙක් එහෙම ඒවා කීයක් තියෙනවද? රුපියල් 5000යි. එහෙමනම් අපි 15700න් 5000ක් අඩු කරනවා. එතකොට අපිට ලැබෙන පිළිතුර තමයි එහෙමනම් මේ 10700 තමයි බැංකු ප්‍රකාශය අනුව ශේෂය. මේක ගානේ හෙළිදරව් කරලා තිබ්බේ නෑ. නමුත් අපි මේ වෙනසට හේතු කරුණු කාරණා ඔස්සේ අපිට මේක හොයාගන්න පුළුවන්. 15700න් 5000 අඩු කරාන් පස්සේ 10700යි. ඔන්න බලන්න මේකෙන් මොකද්ද ගම්ම වෙන්නේ? ව්‍යාපාරයේ ශේෂය 12100යි. ඇත්තටම බැංකුවේ තියෙන ශේෂය 10700යි. අපි මේක සමාන කරන්නේ නමුත් අපි පෙන්නනවා අපේ ශේෂයයි බැංකුවේ ශේෂයයි වෙනස් වෙන්න බලපෑපු හේතු කාරණා මොනවද කියලා අපි ඒ අනුව යම්කිසි ගැළපීමක් කරලා අපේ ශේෂයන් වෙනස් වීමට හේතු අපි දන්නවා පාලනයෙන් යුක්තයි කියන ඒ දේ තමයි අපි මේ බැංකු සස්තුම් ප්‍රකාශයෙන් අපි පෙන්වන්න උත්සාහ කරන්නේ. හොඳයි. එහෙනම් අපිට දැන් තියෙන්නේ ඊළඟ ප්‍රශ්න උප ප්‍රශ්න කොටස තුන්වෙනි කොටස. ඉෂාරගේ ව්‍යාපාරයේ විසින් 2016-12-31 වන දිනට පිළියෙල කරන ලද ශේෂ පිරික්සමේ හරහා බැර තීරුවල ඓක්‍යයන් සමාන නොවුණා. එම ශේෂ පිරික්සම පහත දැක්වේ. දැන් මේකේ බලන්න ශේෂයන් ටික විකුණුම්, ගැනුම්, මුදල් ශේෂේ, විදුලි ගාස්තු, ලී බඩු උපකරණ, ණය හිමියෝ, දුරකථන ගාස්තු, ණය ගැටියෝ, ප්‍රාග්ධනයේ
බැංකු ණය අවිනිශ්චිත ගිණුම රුපියල් 7000යි. ඊට පස්සේ සුවිශේෂ පිරික්සුම තුලණය වෙන බවට පෙන්නනවා. ඉතින් මේක තුලණය නොවුනා කියන එකට සාක්ෂියක් තමයි මේකේ පේනවා අපිට හරපැත්තේ ශේෂය අඩුවෙන් තමයි තිබිලා තින්නේ රුපියල් 7000ක්. ඒක නිසා මේක සමාන කරන්න ඕන නිසා හරපැත්තට අවිනිශ්චිත ගිණුම නමින් රුපියල් 7000 එකතු කරලා තමයි මේ ශේෂ පිරික්සුම තුලණය වෙන බව පෙන්වලා තියෙන්නේ. එහෙමනම් අපිට ඊටමත් පැහැදිලි ශේෂ පිරික්සුම ගණිතානුකූලව හරශේෂ සහ බැරශේෂ සමාන වෙන්න ඕන නිසා එසේ සමාන නොවන නිසා අපේ මේ යම්කිසි දෝෂයක් සිද්ධ වෙලා තිනවා. ඒ දෝෂය හඳුනාගෙන ඒ දෝෂේ නිවැරදි කරන්න ඕන කියලා. හොඳයි. අපි බලමු ඊළඟට අපිට දෙන උපදෙස් මොනවාද කියලා. පහත සඳහන් වැරදි ගිණුම් තැබීමේදී සිදු වූ බව හඳුනාගෙන ඇත. පළවෙනි එක තමයි රුපියල් 6000ක ගැනුම් ඉන්වොයිසියක් පොත්වල සටහන් වී නොමැත. දෙවෙනි එක රුපියල් 1000ක විදුලි ගාස්තු ගෙවීම දුරකථන ගාස්තු ගිණුමේ හරට සටහන් වී ඇත. මාරු වෙලා ගිණුම් දෙකක් වියදම් ගිණුම් දෙකක් මාරු වෙලා. ණය හිමි ගිණුමේ ශේෂය 12000ක් ශේෂ පිරික්සුමේ සඳහන් කර ඇත්තේ 19000ක් විදිහට. ඔන්න දෝෂ තුනක් අපිට හඳුනගෙන තියෙනවා. දැන් මොකද කියන්නේ? ඉහත වැරදි නිවැරදි කිරීමට අවශ්‍ය ජර්නල් සටහන් ටික ලියන්නලු පළවෙනි කොටස. ඉහත වැරදි නිවැරදි කිරීමෙන් පසු අවිනිශ්චිත ගිණුම හදන්න. අපෙන් අහන්නේ ගානෙන් ඔන්න ඔය කාරණා දෙක. හරි. එහෙමනම් අපි දන්නවා මේ අපි කිව්වා පොදු ජර්නලේ පාවිච්චි කරන එක් අවස්ථාවක් තමයි වැරදි නිවැරදි කිරීම කියලා. එහෙමනම් අපි මේකේ පළවෙනි කොටස වන ජර්නල් සටහන් ටික අපි මුලින්ම සටහන් කරන්න අපි පොදු ජර්නලයේ ආකෘතිය මෙන්න මේ විදිහට සකස් කර ගන්නවා. පොදු ජර්නලය හොඳයි අපි දෝෂ එකින් එක බලමු. පළවෙනි නිවැරදි කිරීම සිද්ධ කරන්න ඕන. මොකද්ද? පළවෙනි වරද රුපියල් 6000ක ගැනුම් ඉන්වොයිසියක් පොත්වල සටහන් වී නැත. ඔන්න එක වරදක්. එතන මේක මට කියන්න බලන්න මේක ශේෂ පිරික්සුමේ තුලණයට බලපානවද නැද්ද? මේක අර අපි මුලින් සඳහන් කරපු ශේෂ පිරික්සුමේ තුලණයට හරබැර සමාන වෙන්න බල නොපාන දෝෂයක් තියෙනවා. නමුත් මේක නිසා ශේෂ පිරික්සුමේ හරශේෂ සහ බැරශේෂ වෙනස් වෙන්නේ නැහැ. මොකද්ද මේක වෙලා තියෙන්නේ? ගැනුම් ඉන්වොයිසයක් සම්පූර්ණයෙන්ම පොත් වලින් මග ඇරිලා. එහෙනම් මේක නිවැරදි කරන්න නම් අපිට මේ 6000 ගැනුම් අපි නැවත සටහන් කරන්න ඕනේ. එහෙනම් මොකද්ද කරන්නේ? ගැනුම් ගිණුම හර කීයද? 6000යි. ණය හිමියෝ බැර රුපියල් 6000යි. එක්ක මුදල් වෙන්නත් පුළුවන්. අපි මේ අවස්ථාවේ අපි හිතනවා මේක ණයට ගැනුමක් කියලා. ඊළඟ එකත් ඒ වගේම එකක්. අපි දන්නවා රුපියල් 1000ක විදුලි ගාස්තු වෙනත් වියදම් ගිණුමක හර වෙලා. දුරකථන ගාස්තු ගිණුමේ හර වෙලා. එහෙමනම් ඇත්තටම හර වෙන්න ඕන විදුලි ගාස් මේකේ සන්ලක්ෂය අපි ලිව්වේ නෑ. මොකද්ද කියන්නේ? රුපියල් 6000ක ගැනුම් ඉන්වොයිසියක් ගිණුම් වලින් මගහැරීම නිවැරදි කිරීම. ඔන්න පළවෙනි එක. දෙවෙනි එක තමයි විදුලි ගාස්තු ගිණුම අඩුවෙන් පෙන්වන්න. එමනම් විදුලි ගාස්තු ගිණුම
ගිණුම හර කරනවා රුපියල් 1000ක්. හර රුපියල් 1000යි. දුරකථන ගිණුම අපි බැර කරනවා රුපියල් 1000ක්. එතකොට තමයි මේ දෝෂය නිවැරදි වෙන්නේ. මොකද්ද මේක? රුපියල් 1000ක් විදුලි ගාස්තු දුරකථන ගාස්තු ගිණුමට හරවීම නිවැරදි කිරීම. ඒක නිසා තමයි අපි දුරකථන ගාස්තු ගිණුමෙන් ඒක ඉවත් කරන්න තමයි දුරකථන ගාස්තු ගිණුම අපි බැර කරේ. හොඳයි. දැන් බලන්න තුන්වෙනි දෝෂය මොකක්ද කියලා. ණය හිමි ගිණුමේ ශේෂය 12000ක් ශේෂ පිරික්සීමේ සටහන් කර ඇත්තේ 19000ක් ලෙස. අපි ශේෂ පිරික්සීම කියලා කියන්නේ ගිණුම් වල තියෙන ශේෂයන් ටික අපි ආපහු ලේඛනගත කිරීම. ඒක මාරු කරන එක. ඒක නිසා මේ වගේ දෝෂයක් වුණොත් එහෙම ඇත්තටම එක මේ ශේෂ පිරික්සීමේ තියෙන දෝෂයක් 12000 19000ක් විදිහට වැඩියෙන් මාරු වෙනවා. එහෙමනම් මේක ගිණුම් දෙකක් නිවැරදි කරන්න ඕන අවස්ථාවක් නෙමෙයි. එහෙම නේද? මේ නිසා తాවකාලිකව අවිනිශ්චිත ගිණුමකට ශේෂයක් මාරු වෙනවා. කීයක්ද? 7000ක්. 7000ක් මොකද්ද වෙන්නේ? ඇයි මේ? ශේෂ පිරික්සීමේ හරපැත්ත රුපියල් 7000ක් වැඩියෙන් පෙන්නනවා. වැරදීමක් නිසා වැරදීමකින්. ඒක නිසා ශේෂ පිරික්සීමේ 7000ක් හරපැත්තෙන් ඉවත් කරන්න ඕන. ඒක තමයි මේකේ නිවැරදි කිරීම. එතකොට මේක දැනට තියෙන්නේ මොකේද? අවිනිශ්චිත ගිණුමේ තමයි දැනට තියෙන්නේ. අවිනිශ්චිත ගිණුමේ කොහෙද තියෙන්නේ? ණය හිමි පැත්තට මේකේ අවිනිශ්චිත ගිණුමට මොකක්ද වෙලා තියෙන්නේ? ශේෂ පිරික්සීමේ හරපැත්ත 19000ක් හන්ද අවිනිශ්චිත ගිණුමේ බැර පැත්තට තමයි වැඩිපුර 7000ක් එකතු වෙලා තියෙන්නේ. මොකද්ද මෙතන සිද්ධ වෙලා තියෙන්නේ? අපේ ශේෂ පිරික්සුම දෙපැත්ත සමාන වෙන්නේ නැති හන්දා රුපියල් 7000ක් අපි හරපැත්තට එකතු කරලා තමයි අපි මේ ශේෂ පිරික්සුම తాවකාලිකව අපි මේ විදිහට තුලනය කරලා තියෙන්නේ. එhmenan අපි දැන් අපේ අවසාන ජර්නල් සටහන අපි තාම සකස් කරන්න ඕන මේ අවසාන දෝෂේ නිවැරදි කරන්න. එතකොට අපි දන්නවා මේ ණය හිමි ශේෂය 19000 නෙමෙයි මේක ඇත්තටම වෙන්න ඕන 12000ක් කියලා අපිට දීලා තියෙනවා. 12000 එක ශේෂ පිරික්සීමට උපුටා ගන්නකොට 19000ක් විදිහට තමයි මේකේ සටහන් වෙන්නේ. මේ හේතුව නිසා తాවකාලිකව අවිනිශ්චිත ගිණුමක් අපි ආරම්භ කරලා තියෙනවා. මෙන්න මේ දෝෂය නිසා. මෙන්න ඒ අවිනිශ්චිත ගිණුම. අවිනිශ්චිත ගිණුම. අවිනිශ්චිත ගිණුමේ තියෙන ශේෂය මොකද්ද? මේ හර ශේෂයක් තමයි තියෙන්නේ. හර ශේෂයක් තමයි තියෙන්නේ. අපි දැන් මේක නිවැරදි කරන්න ඕන. නිවැරදි කරන්න නම් අවිනිශ්චිත ගිණුමෙන් අපි මේක බැර කරන්න ඕන. කීයක්ද? රුපියල් 7000ක්. ඒතර මේක අපි හර කරන්නේ කොතනටද? අපි මේක ණය හිමි ගිණුමට හර කරන්න ඕනද? නැහැ. ඇයි ඒ? ලෙජර් ගිණුමේ මේ 12000ක් විදියට තිබ්බ එක අපි උපුටා ගන්නකොට තමයි 19000 වෙලා තියෙන්නේ. ඒක නිසා ඇත්තටම මේකේ නිවැරදි කරන විට අපිට තියෙන්නේ අවිනිශ්චිත ගිණුම බැර කිරීම පමණයි මෙතන අවශ්‍ය වන්නේ. ඒක නිසා අපි අවසාන නිවැරදි කිරීම
එක එන්ට්‍රි එකයි අපිට දාන්න තියෙන්නේ. මොකක්ද ඒ? අවිනිශ්චිත ගිණුම අපි දැනට අපි දැක්කේ මේකේ හරශේෂයක් තමයි මේකේ පෙන්වන්නේ. අවිනිශ්චිත ගිණුමේ හරශේෂයක් අපි ඒක දැන් බැර කරලා දානවා. මෙන්න මේ ආකාරයෙන්. අවිනිශ්චිත ගිණුම බැර. මේකේ හර සටහනක් අවශ්‍ය වන්නේ නැහැ. ඒ වෙනුවට අපි ශේෂ පිරික්සුමේ අර 19000 විදියට දාපු ශේෂය 12000ක් විදියට සටහන් කරොත් මේක නිවැරදි වෙනවා. එහෙමනම් මේකේ සංරක්ෂය තමයි රුපියල් 12000ක් ණය හිමියෝ රුපියල් 19000ක් ලෙස ශේෂ පිරික්සුමේ සටහන් වීම නිවැරදි කිරීම. එමනම් අපි ජර්නල් සටහන් වැරදි නිවැරදි කිරීමේ ජර්නල් සටහන් සියල්ල අපි සකස් කරලා අවසන් වෙලා තියෙනවා. එහෙමනම් මේ ප්‍රශ්න පත්‍රයේ සියලුම ප්‍රශ්න අපි දැන් සාකච්ඡා කරලා අවසන්. දුවල පුතාලට පුළුවන් තමන් විසින් පිළිතුරු ලියාගෙන මාත් එක්ක මේ සාකච්ඡාවට සම්බන්ධ වුණා නම් ඔබලා මොනතරම් දුරට සාර්ථක වුණාද යන්න දැන් තක්සේරු කරගන්න පුළුවන්. මම විශ්වාස කරනවා මේකෙන් අපේ දුවල පුතාලා ප්‍රශ්න පත්‍රයකට නිවැරදිව පිළිතුරු ලිවීමේ ක්‍රමවේදය පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගත්තා කියලා. එහෙමනම් අපි නැවත වතාවක් හමු වෙමු තවත් අලුත් පළාත් ප්‍රශ්න පත්‍රයක් පිළිතුරු සාකච්ඡා කිරීම ආරම්භ කිරීමේ අදිටනේ.